ආයිබෝවන් වේවා ඔබට සුබ දවසක්. 1994 සිට 2020 දක්වා කාල සීමාව තුළ අපස සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂය සඳහා ලැබුණු ප්‍රශ්න පත්‍ර 26 සාකච්ඡා කිරීම අපි පසුගිය වීඩියෝයෙන් ආරම්භ කරා. පළවෙනි වීඩියෝයේදී අපි කතා කළේ 1994 සිට 2003 දක්වා කාල සීමාව තුළ ලැබුණු ප්‍රශ්න පත්‍රවල පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න 10. අද වීඩියෝවෙන් අපි කතා කරන්නේ 1994 සිට 2003 දක්වා කාල සීමාව තුළ ලැබුණු ප්‍රශ්න පත්‍රවල පළවෙනි ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්න 10. ඔබ පළවෙනි වීඩියෝව නරඹලා නැත්නම් ඒ ප්‍රබලා එහි අදාළ ප්‍රශ්න වලට පිළිතුරු සපයලා ඔබට පළවෙනි ප්‍රශ්නය සඳහා ලකුණු කීයක් ලබාගත හැකිද කියන එක පිළිබඳව අවබෝධයක් ලබා ගන්න. හොඳයි, වීඩියෝ නරඹන්නට පෙර ඔබ කළ යුතු දේ තමයි ප්‍රශ්න පත්‍රයේ print කරගෙන උත්තර ටික ලියන්න. උත්තර ලියලා මේ වීඩියෝ නරඹලා ඔබට මේ ප්‍රශ්න සඳහා එක් ප්‍රශ්නය සඳහා ලකුණු කීයක් ලබා ගන්න පුළුවන්ද කියන එක අවබෝධ කරගන්න. මේ පුහුණුව ඔබට ඉතාමත් වැදගත් වේවි 2016 සිට 2020 දක්වා ලැබුණු ප්‍රශ්න සාකච්ඡා කරනකොට. 1994 දෙසැම්බර් මාසයේ ලැබුණු ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්නය සඳහා ලැබිලා තිබුණු ප්‍රශ්නය මෙන්න මේ ආකාරයේ එකක්. අපි ප්‍රශ්නයකට උත්තර ලියන්න ඉස්සරලා ඒ ප්‍රශ්نين කරන්න ඕනේ මොකක්ද කියලා දීලා තියෙන ඉන්ස්ට්‍රක්ෂන් එක නැත්නම් උපදේශය කියවීම කරනවා. මේ අවුරුද්ද දීලා තියෙන ඉන්ස්ට්‍රක්ෂන් එක තමයි ප්‍රශ්نين කරන්න තියෙන දේ තමයි match the following pictures with the correct heading. ගලපන්න නිවැරදි පින්තූරයේ ගැලපෙන නැත්නම් නිවැරදි headings සිරස්තලය යටතේ. මෙන්න headings දීලා තියෙනවා සිරස්තල යට. ඔබ කරන්න ඕනේ write the correct letter. නිවැරදි අක්ෂරය ලියන්න. කොහෙද අක්ෂරය දාලා තියෙන්නේ? මේ තියෙන්නේ headings යටතේ තියෙනවා A ඉඳලා A සිට E දක්වා අක්ෂර A B C D E අක්ෂර පහක් ඔබට දකින්න ලැබෙනවා. ඒ එක් අක්ෂරයේ යටතේ දීලා තියෙනවා heading එකක්. අන්නේ heading කියවලා අදාළ letter එක අක්ෂරය ලියන්නේ කියලා කියනවා. කොහෙද? in the box. කොටුව තුල. කොහෙද කොටුවක් තියෙන්නේ? මේ පින්තූරය යටින් ඔබට පේනවා කොටු පහක්. පළවෙනි පින්තූරයෙන් කියවෙන අදහසට ගැලපෙන heading එක ඔබ තෝරගන්න ඕනේ. තෝරගෙන මෙන්න මේ කොටුව තුල උත්තරය ලියන්න ඕනේ. හොඳයි, ඔබ දැනටමත් මේකට උත්තර ලියලා තියෙන්නේ. අපි නිවැරදි පිළිතුරු මොනවද කියලා කතා කරමු. no smoking කියලා කියන්නේ දුම් බීම තහනම්. ඔබ මේ no smoking කියන වැකියේ වචන දෙක දැකලා තියෙනවා විවිධ ස්ථානවලදී. රෝහල් වල, ඒ වගේම බස් එකට නැග්ගාම බස් එකේ තියෙනවා no smoking, දුම්රිය ස්ථානවල වගේ පොදු ස්ථානවල දකින්න ලැබෙන දෙයක්. ඔබට ඒක කියවලා අවබෝධ කරගන්න පුළුවන්ද කියලායි බලන්න. ඒකට ඒක පෙන්වන්නේ මෙන්න මේ හතරවෙනි පින්තූරෙන්. ඒ හතරවෙනි පින්තූරයේ යටින් තියෙනවා කොටුවක්. ඒ කොටුවේ යට ඔබ ලියලා තියෙනවද කියලා බලන්න ඒ අක්ෂරය. එහෙමනම් ඔන්න ඔබේ පිළිතුර නිවැරදි. අපි කතා කරමු දෙවෙනි එක. දෙවෙනි එක තමයි do not litter. කුණු දමන්න එපා. B එකෙන් කියන්නේ do not litter. කුණු රොඩු දමන්න එපා. කුණු රොඩු දමන්න එපා කියන එක පෙන්වනවා තුන්වෙනි පින්තූරේ. එහෙනම් තුන්වෙනි පින්තූරයේ යට තියෙන කොටුව තුල ඔබ ලියලා තියෙන්න ඕනේ. ඔබ ලියලා තියෙන්න ඕනේ B කියන අක්ෂරය. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට. තුන්වෙනි ප්‍රශ්නේ තමයි තුන්වෙනි heading එක තමයි cross here. මෙතනින් මාරු වෙනු. මෙන්න මෙතනින් මාරු වෙන්න කියලා කියනවා. ගැලපෙන අක්ෂරය තමයි මේ දැන් මෙතනින් මාරු වෙන්න cross here කියන පින්තූරේ මම ඔන්න සලකනු කරා පෙන්නවා එන්නේ දෙවෙනි පින්තූරේ. එතන යට තියෙන කොටුවේ C අකුර ලියවිලා තියෙනවද කියලා බලන්න. ඊළඟට හතරවෙනි එකේ නැත්නම් D කියන අක්ෂරයේ යටතේ තියෙන heading එක තමයි silent zone, නිශ්ශබ්ද කලාපය, නිශ්ශබ්ද ප්‍රදේශය. පෙන්නනවා පළවෙනි පින්තූරෙන්. එතන ලියවිලා තියෙන්න ඕනේ
D අක්ෂරය. බලන්න ඔබේ පිළිතුර නිවැරදිද කියලා. දැන් අවසානයකට එන්නේ අවසානයක. නමුත් අපි කියවලා තේරුම් ගන්නවා. අවසානයේ තියෙනවා E එක යටතේ සිරස්තලය heading එක do not spit here. spit කියලා කියන්නේ කෙල ගසනවා. දැන් ඔය spit කියන වචනෙන් තමයි spittoon කියන වචනේ හැදෙන්නේ. spit කියන එක ක්‍රියාපදයේ ඒක නාමපදයේ ගත්ත හැකි spittoon. T double O N දැන් T අකුර තියෙනවා O අකුරු දෙකකුයි N අකුරකුයි double O N එකතු කරපුවම හැදෙනවා වචනයක් spittoon. spittoon කියලා කියන්නේ පඩික්කම. පඩික්කම. do not spit here. මෙතන කෙල ගසන්න එපා. නැත්නම් මේ ස්ථානයේ පඩික්කමක් කරගන්න එපා. දැන් මේකත් දැකලා තියෙනවා අපි රෝහල් වල වගේ සහ පොදු ස්ථානවල. හැබැයි මිනිස්සු ගිහිල්ලා කෙල ගහන්නේ මේකට. පඩික්කම කරගන්නේ මේක. තියෙන වචන තේරෙන්නේ නැහැනේ. නමුත් සාමාන්‍ය පෙළ ලියන ඔබට තේරෙන්න ඕනේ මේ කියවෙන්නේ මොකක්ද කියන එක. අපි එතන තියෙන අක්ෂරය දානවා E අක්ෂරය. මෙන්න 1994 අවුරුද්දේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්නය සඳහා ලැබිලා තිබුණු ප්‍රශ්නය. ඔබ ඒ අවුරුද්දේ ප්‍රශ්නයට උත්තර ලියුවා නම් ලකුණු කීයක් ලබා ගන්න පුළුවන්ද කියලා ඔබට අවබෝධ කරගන්න පුළුවන් දැන්. ලකුණු 5ක්ම හම්බුණාද කියලා බලන්න. එක්දශමසිය 95 අවුරුද්දේදී මේ වගේ ප්‍රශ්නයක් දෙවෙනි ප්‍රශ්නය සඳහා හම්බෙලා තියෙනවා. අපි ඉන්ස්ට්‍රක්ෂන් එක කියවනවා. ලැබෙන කාල සීමාව විනාඩි 5යි ලකුණු 5යි. ඊටමත් ඉක්මනින් කියවන්න ඕනේ, කියවලා තේරුම් ගන්න ඕනේ, නිවැරදි පිළිතුර ලියන්න ඕනේ. කරන්න තියෙන්නේ these pictures tell a story. මේ පින්තූර කතාවක් පවසනවා. පින්තූර දිහා බලපුවම අපිට කතන්දරයක් පේනවා, කතාවක් පේනවා. match the pictures with the sentences. මෙන්න කරන්න තියෙන දේ. පින්තූර සමග වාක්‍ය ගලපන්න. write the letter අක්ෂරය ලියන්න. එතන තියෙන letter එක අක්ෂරය ලියන්න. බලන්න වාක්‍ය යටතේ තියෙන අක්ෂර මෙන්න මේවා. A සිට E දක්වා දීලා තියෙනවා. කොහෙද ලියන්න ඕනේ? below the correct picture. නිවැරදි පින්තූරයේ යටින්. දැන් අර 1994 අවුරුද්දේ ප්‍රශ්නේ කොටු වගේක් තිබුණා පින්තූරයේ යටින්. නමුත් මේ අවුරුද්දේ කොටු හම්බෙලා නැහැ. නමුත් අපි පින්තූරයේ යටින් නිවැරදි අක්ෂරයේ ලිවීම ගමු. එහෙනම් ඉස්සරලාම හොඳයි මෙන්න මේ දීලා තියෙන වැකි වාක්‍ය කියවලා තේරුම් ගන්න එක. අපි බලමු පළවෙනි එකේ තියෙනවා he turned the horse up to see what was wrong. horse බටය turn up උඩට හැරෙව්වා. ඔහු බටේ උඩට හරවලා බැලුවා. ඔහු බටේ උඩට හැරෙව්වා to see what was wrong. wrong වැරද්ද මොකක්ද කියලා අවබෝධ කරගන්න. දැන් උඩ පේනවා මේ පින්තූර පහෙන් බටේ උඩට හරවලා නහයටද කොහෙද ලං කරලා බලනවා. මොකක්ද මේකෙන් උනේ කියලා බලන්න. අපි ඒක ලියනවා ඒ පින්තූරයේ යටින් A කියන අක්ෂරය. ඔන්න ඒක හරි. දැන් අපි බලනවා දෙවෙනි ප්‍රශ්නේ දෙවෙනි වාක්‍යය. දෙවෙනි වාක්‍යයේ තියෙනවා මෙහෙම. අපි ඒක කියවමු. සරත් had a good shower. සරත් හොඳට නාගත්තා. සරත් හොඳට නාගත්තේ කොහෙද? පින්තූරයේ පස්වෙනි පින්තූරයේ එතන තියෙන්න ඕනේ B අක්ෂරය. අනේ B මම ටයිප් කරා. ඔබ ඒක ලියවිලා තියෙන්න ඕනේ. ඊළඟ තුන්වෙනි වාක්‍යය C යටතේ තියෙන්නේ සරත් was watering the flowers. සරත් මල් වලට වතුර දමමින් හිටියා. සරත් was watering the flowers. මල් වලට වතුර දාන වතුර වක් කරන වතුර දමන පින්තූරයේ පෙන්වන්නේ පළවෙනි එකේ. එතන ඔබ ලියවිලා තියෙන්න ඕනේ C කියන අක්ෂරය පින්තූරයේ යටින්. හතරවෙනි වාක්‍යය නැත්නම් D එකේදී කියනවා මෙහෙම. his sister ඔහුගේ නංගි නැත්නම් අක්කා was standing on the horse. බටේ උඩ හිටගෙන හිටියා. එයාගේ අක්කා බටේ නැත්නම් නංගි බටේ උඩ හිටගෙන හිටියා. standing on the horse. was standing on the horse. past continuous වාක්‍යයක්.
අතීත කාල මොහොතක යම් ක්‍රියාවක නිරත වෙමින් සිටියා කියන තමයි past continuous වාක්‍යය පාවිච්චි කරන්නේ. මෙන්න මෙතන තියෙනවා past continuous වාක්‍යය. කරමින් සිටියා. was standing on the horse. බටේ මත හිටගෙන හිටියා. step away from it. step away. පියවර තැබුවා ඉවතට from it එකෙන්. නැවත අපි වාක්‍යය තේරුම් ගනිමු. His sister who was standing on the horse. බටය මත හිටගෙන හිටපු ඔහුගේ නැගණිය හෝ ඔහුගේ අක්කා step away from it. ඒකෙන් ඉවතට ගමන් කරා. පියවර තැබුවා. ඒක පෙන්වන්නේ හතරවෙනි පින්තූරේ. හතරවෙනි පින්තූරේ යටින් ඔබ ලියවිලා තියෙන්න ඕනේ D කියන අක්ෂරය. D කියන අක්ෂරය. දැන් අවසාන වාක්‍ය ඊළඟ එකට එන්න ඕනේ. නමුත් වාක්‍ය කියවලා තේරුම් ගමු. suddenly හදිසියෙම suddenly කියන්නේ හදිසියෙම. the water stopped. වතුර නැවතුණා. හදිසියෙම වතුර නැවතුණු පින්තූරය පෙන්වන්නේ දෙවෙනි පින්තූරෙන්. එතන අපි ලියවිලා තියෙන්න ඕනේ E කියන අක්ෂරය. E අක්ෂරය. දැන් කතාව පිළිවෙලට ගත්තොත් මේ ආකාරයෙන් එනවා. ඉස්සරලාම කරපු දේ තමයි මේ කතාවේ සරත් මල් වලට වතුර දෙලා හිටියා. සරත් was watering the flowers. C එකෙන් පෙන්නනවා ඒක. දෙවෙනි එකේ උනේ හදිසියෙම වතුර නැවතුණා. වතුර එන්නේ නැතුව ගියා. suddenly the water stopped. ඊ අකුර දාලා තියෙන්නේ දෙවෙනි පින්තූරේ යට. ඊළඟ එකේ සරත් බලනවා මොකද මේ උනේ කියලා. ඒක පාටම වතුර නැවතුනේ. දැන් බටේට එබිලා තමයි වතුර නැද්ද කියලා බලන්නේ ලඟ වෙලා. ගැළපෙන වාක්‍යය තියෙන්නේ he turned the horse up to see what was wrong. මේ කතාව ගලාගෙන යන විදිය. ඔහු බටේ උඩට හරවලා බැලුවා මොකද වැරද්ද කියලා. ඇයි මේ වතුර එන්නේ නැත්තේ කියලා. තුන්වෙනි පින්තූරෙන් ඒක පෙන්නලා තියෙනවා. හතරවෙනි පින්තූරේ his sister who was standing on the horse. බටේ මත හිටගෙන හිටපු ඇගේ සොයුරිය step away from it. එයින් ඉවතට ගමන් කරා. ඒකේ D අකුර දාලා තියෙනවා රූපෙට යට. අවසාන එකේ කියවෙන්නේ සරත් had a good shower. සරත් හොඳට නාගත්තා. ඒක B එකෙන් පේනවා. B එක තියෙනවා මේ පින්තූරේ යට. මේ වගේ සිද්ධීන් ඔබටත් වෙලා ඇති. ඔන්න 1995 අවුරුද්දේ ලැබිලා තියෙන ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නය සඳහා බලන්න ඔබ පිළිතුරු කලින් ලියලා තියෙන නිසා මම කියවනේ ප්‍රශ්න පත්‍රයට උත්තර ලියලා මේ වීඩියෝ නරඹන්න කියලා. එතකොට ලකුණු කීයක් ලබා ගන්න පුළුවන් වුණාද කියලා පරීක්ෂා කරලා බලන්න. අපි මේ ආකාරයට ප්‍රශ්න 10ක් කතා කරනවාද? අන්න 1996 සාමාන්‍ය පෙළ විභාගයට හම්බෙච්ච ප්‍රශ්නේ. ඒ කියන්නේ දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි පේපර් එකේ. දැන් මේකේ අරවට වඩා ටිකක් අමුතු ප්‍රශ්නයක්. මොකද්ද තියෙන්නේ? Read carefully the check given below. කියවන්න ප්‍රවේශමෙන් චෙක් පත පහත දීලා තියෙන and answer the question on it. ප්‍රශ්න වලට උත්තර ලියන්න. එහෙනම් චෙක් පතක් කියවලා අවබෝධ කරගැනීමේ හැකියාව ඔබට තියෙන්න ඕන වගේම යටින් දීලා තියෙන ප්‍රශ්න වලට උත්තර ටික ලියා ගන්නත් ඔබට හැකියාව තියෙන්න ඕනේ. බලමු අපි දීලා තියෙන ප්‍රශ්න පහ මොනවද කියලා. ප්‍රශ්න ටික ඉස්සරලාම කියවනවා. ප්‍රශ්න පහ තමයි පළවෙනි එක which bank has issued the check? Which bank has issued the check? මම මේ කියවන්නේ පළවෙනි ප්‍රශ්නේ. මොන බැංකුවද මේ චෙක් පත නිකුත් කිරීම කරේ? මෙතන දීලා තියෙනවා චෙක් පතේ Serendip Bank කියලා. Serendip Bank Colombo කියලා තියෙනවා. ඒතර බැංකුවේ නමනේ අපි ලියන්න ඕනේ. ඒකට බැංකුවේ නම මෙතන ලියවිලා තියෙන්න ඕනේ මෙන්න මේක. මොකද්ද? Serendip Bank කියන එක. මෙතන තියෙන වචන ටික ලියන්න ඕනේ මෙන්න මේ පළවෙනි උත්තරේට. ඔබ ඒක ලියන්න. ලියලා තියෙනවා නම් නිවැරදිද කියලා බලන්න. වැරදුනා නම් හදාගන්න. දෙවෙනි එක for whom කවුරු සඳහාද is the check written? මේ චෙක් පත ලියනු ලබන්නේ. මේ is written කියන එක passive voice වාක්‍යයක්. simple present passive. කවුරු සඳහාද මේ චෙක් පත ලියනු ලබන්නේ? කාටද මේ චෙක් පත ලියන්නේ?
pay මෙතන තියෙනවා ගෙවන්න සුනිල් පෙරේරා. සුනිල් පෙරේරාට නම් කාටද මේ චෙක් පත ලියලා තියෙන්නේ? සුනිල් පෙරේරාට. එහෙනම් සුනිල් පෙරේරා කියන එක ලියවිලා තියෙන්න ඕනේ දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ විදිහට. බලන්න ඔබ ලියාගත්ත උත්තර ටික නිවැරදිද කියලා. තුන්වෙනි ප්‍රශ්නේ. What is the value of the check? මේ චෙක් පතේ වටිනාකම කුමක්ද? චෙක් පතේ වටිනාකම දීලා තියෙනවා මෙතන rupees 250 only කියලා. දැන් චෙක් පත් වල අපි ලියන්නේ ওই විදිහට. අකුරුනුත් ලියනවා සංඛ්‍යාත්මකවත් දක්වනවා. 250 only. රුපියල් 250ක් පමණි. මෙන්න එක සඳහන් කරලා තියෙනවා මෙතන. එහෙනම් ප්‍රශ්නේ on 3C. What is the value of the check? චෙක් පතේ වටිනාකමනේ. එහෙනම් ඔබ ලියවිලා තියෙන්න ඕන රුපියල් 250යි කියන එක. ඒක අකුරින් ලියුවත් කමක් නැහැ. එහෙම නැත්නම් 250 rupees කියන එක ලියුවත් කමක් නැහැ. දෙකම නිවැරදි පිළිතුරු විදිහට පිළිගන්න පුළුවන්. රුපියල් 250ක චෙක් එකක්. දැන් නම් රුපියල් 250ට චෙක් ලියවෙන්නේ නැහැ. මේ ඒ අවුරුද්දේ රුපියල් 250 ලොකු වටිනාකමක් ඇති. හතරවෙනි ප්‍රශ්නේ D එක තමයි on what date has the check been issued? මොන දවසේද the check පත has been issued නිකුත් කරනු ලැබ ඇත්තේ? බලන්න මේ ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ passive voice එකෙන්, කර්මකාරකෙන්. දැන් ඔබ 6 ඉඳලා 11 දක්වා ශ්‍රේණි වලදී මේ කර්මකාරක වාක්‍ය නිර්මාණය කරන්නේ කොහොමද සහ ඒ කර්මකාරක වාක්‍ය මගින් passive voice වාක්‍ය මගින් අදහස් ඉදිරිපත් කරන්නේ කොහොමද කියන එක පිළිබඳව අවබෝධයක් ලබාගෙන ඇති. on what date has the check been issued? ඒතර බලන්න ඉගෙනගත්ත දේ වැදගත් වෙනවා මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර ලියනකොට. on what date has the check been issued? කවද්ද ඉෂුව කරලා තියෙන්නේ මේ චෙක් පත? මෙන්න ඉෂුව කරලා තියෙන දවස තියෙනවා 96/10/1. එතකොට ඒ උත්තරේ මෙතන ලිව්වනම් හරි. හැබැයි දැන් මේ චෙක් පතේ ලියලා තියෙන්නේ 1996 කියන්නේ 96/10/1 කියන එක දාලා තියෙනවා. නමුත් අපි ඉංග්‍රීසියෙන් ලියනකොට මේ ආකාරයට නෙමෙයි ලියවෙන්නේ. එතකොට මේ දීලා තියෙන චෙක් පත ලියපු කෙනා දිනේ ලියලා තියෙන ආකාරයේ වැරද්දක් තියෙනවා. අපි අවුරුද්ද දාන්නේ නැහැ ඉස්සර වෙලා. ඉස්සරලාම දාන්නේ දිනේ. ඊළඟට මාසේ. ඊළඟට අවුරුද්ද. එහෙනම් මෙතන ඉන්න ඕනේ මෙන්න මේ ආකාරයට. ඉස්සරලාම මෙතන මේ 96/10/1 කියලා ඔබ ලියලා තියෙනවා නම් උත්තරේ හරි. ඒ උත්තරේම මෙතන ලියමු. අපි ඒක නිවැරදි කරන්න යන්න ඕනේ නැහැනේ. නැතිනම් එන්න ඕනේ 1/10/96 කියලා. නමුත් මෙතන තියෙන උත්තරේ අපි ලියමු අපි පඬිත වෙන්නේ නැතුව දීලා තියෙන ප්‍රශ්නේ විදිහට. කීයටද මේක එන්නේ? 8ට 4ට. E එක. For how long is the check valid? How long? මේ තියෙන්නේ interrogative pronoun එකක්. ප්‍රශ්න වාචක සර්වනාම පදයක්. බලන්න ඉංග්‍රීසි වල තියෙන ව්‍යාකරණ වැදගත් වෙන විදිහ. භාෂාවේ තියෙන ග්‍රැමර් කොටස් ටික ඔබ ආවරණය කරගෙන තියෙන්න ඕනේ. නැත්නම් මේවා තේරුම් ගන්න බැරි වෙනවා. How long? For how long? කොපමණ කාලයක් සඳහාද the check valid? මේ චෙක් පත valid වෙන්නේ, වළංගු වෙන්නේ. මෙන්න valid කියලා මෙතන දීලා තියෙනවා වචනේ තේරුම් නැතත්. මෙතන තියෙනවා for 30 days කියලා දින 30ක් සඳහා. එහෙනම් ඔබ උත්තරේ ලියවෙන්න ඕනේ for 30 days කියන එක. ඔන්න මේ අවුරුද්දේ ලැබුණු මේ ප්‍රශ්නේ සහ ඔබ ලියලා තියෙන පිළිතුරු නිවැරදිද කියලා ඔබට බලා ගන්න පුළුවනි. එක් ප්‍රශ්නයක් සඳහා එක ලකුණ බැගින් ලකුණු 5ක් ඔබට හම්බ වෙනවා. ඒ වගේම කාලයේ හම්බ වෙන්නේ කාලයේ ලකුණු නෙමෙයිනේ. කාලයේ විනාඩිය. කාලයේ විනාඩි 5ක්. විනාඩි 5ක් ඇතුළත ඔබට මේකට පිළිතුරු ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ කියවීමේ වේගය වැඩි කරගෙන තියෙන්න ඕනේ. ඉක්මනට කියවලා අවබෝධ කරගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. ප්‍රශ්න වලට උත්තර ලියන්න ඉක්මනට හැකියාව ලැබෙන්න ඕනේ. වැඩි වෙලාවක් අපිට ගන්න බෑ. දීලා තියෙන වෙලාව තුළ ලියන්න ප්‍රැක්ටිස් කරන්න ඕනේ. අන්න ඒ සඳහා තමයි මේක වැදගත් වෙන්නේ. දැන් ඔබට මේ පළවෙනි ප්‍රශ්න ටික කතා කරනකොට ප්‍රශ්න වලට ලියනකොට
අර ටයිම් එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ නැහැ. නමුත් අපි පස්සේ ඒ කියන්නේ පසුවට තව ප්‍රශ්න කතා කරනකොට දැන් අපි හිතමුකෝ 2016 ඉඳලා 2020 දක්වා ආපු ප්‍රශ්න පත්‍ර කතා කරනවා කියලා. අන්න ඒ කාල සීමාව තුළදී ඔබට පුළුවනි හරියටම ටයිම් මැනේජ්මන්ට් එක කරගන්න මේ අදාළ කාලය තුළ ප්‍රශ්නයට උත්තර ලියන්න හෝ ඊට පෙර අදාළ කාලයට පෙර උත්තර ටික ලියන්න. දැන් මේ ප්‍රශ්නෙට කෙනෙකුට උත්තර ලියන්න පුළුවන් නම් විනාඩි 3කින් විනාඩි 2ක් විතර වෙනවා. ඒ විනාඩි 2 ගොඩක් වැදගත් වෙනවා. පසුවට තියෙන අර කියවීම් සහ අර රචනා කොටස් ටික ලියා ගන්න. ඒ වෙලාව ඉතුරු කරගන්න පුළුවන්. එක්දහස් 997 අවුරුද්දේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ලැබිලා තියෙනවා. බලන්න එකම විදිහේ ප්‍රශ්න නෙමෙයි. ඔබට සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම තියෙනවා නම් පුළුවනි මේක අවබෝධ කරගන්න. ඒ නිසා තමයි 6 ඉඳලා 11 ශ්‍රේණිය දක්වා ඔබට ලැබිලා තියෙන ටෙක්ස්ට් බුක් වල වගේම වර්ක් බුක් වල තියෙන ක්‍රියාකාරකම් ඇක්ටිවිටීස් කරලා පුහුණුවක් ලබාගෙන තියෙන්න ඕන වෙන්නේ. හොඳයි 1997 අවුරුද්දේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ඔබට ලැබිලා තියෙනවා. බලන්න විවිධාකාරී ප්‍රශ්න ඔබට හම්බ වෙනවා. සාමාන්‍ය පෙළ විභාගෙට උත්තර ලියනකොට ඔබට සාමාන්‍ය දැනුම තියෙන්න ඕනේ. වචන මාලාව, වාක්‍ය කියවලා තේරුම් ගන්න පුළුවන් හැකියාව. ඒ නිසායි වැඩිපුර ඔබ කියවන්න ඕනේ. පොත්පත් කියවීම කරන්න ඕනේ. මම පළවෙනි පේපර් එක කතා කරනකොටත් කිව්වා. පොත් කියවන්න ඕනේ, පත්තර කියවන්න ඕනේ. ඔබට දීලා තියෙන ටෙක්ස්ට් බුක් ටිකවත් අඩුම ගානේ කියවලා එහි තියෙන වචන ටික ව්‍යාකරණ කොටස් සහ වාක්‍ය රටාවන් අවබෝධ කරගන්න පුහුණු වෙලා තියෙන්න ඕනේ. වඩාත් වැදගත් වෙනවා වචන මාලාව. අපි බලමු. නැත්තම් මේක තේරුම් ගන්න බෑනේ, උත්තර ලියන්න බෑනේ, වචන වල තේරුම් දන්නේ නැතුව. ඒ වගේම උත්තර ලියනකොට යම් ව්‍යාකරණ දැනුමක් ඔබ සතුව තිබිය යුතුයි. නිවැරදිම පිළිතුර, අවශ්‍යම පිළිතුර ලියන්නේ. අපි කියමු ප්‍රශ්නේ. This note is not in the correct order. Right. මෙන්න තියෙනවා note එකක්. note එක පිළිවෙලට නැහැ. Read it and put it in the correct order. ඒක කියවලා නිවැරදි order එකට දාන්නයි කියනවා. Write the letter of each section in the space. දීලා තියෙන ස්පේස් එකේ ඉඩ ප්‍රමාණය හිස්තනේ අදාළ section එකට අදාළ අකුර දීලා තියෙන section එකේ අක්ෂරය ලියන්න කියලා කියනවා. Look at the example. උදාහරණ දිහා බලන්නලු. මෙන්න උදාහරණයට දීලා තියෙනවා F කියන අකුර. F කියන එකෙන් කියන්නේ dear ජනිත්, හිතවත් ජනිත්. අනේ note එකක් ලියන්නේ. මේක note එකකට වඩා letter එකක් වගේ නේ. හොඳයි. මේ අවුරුද්දේ දීලා තියෙන එකනේ. අපි බලමු. පළවෙනි එක තියෙනවා ඒ යටතේ thank you for your invitation. ඔබේ ආරාධනයට ස්තුතියි. අපි කියවලා බලමු ඉස්සර වෙලා. B එක තියෙනවා සුරේන්. ඊළඟට තියෙනවා C with love yours. ඊළඟට තියෙනවා 2nd December 1997. ඊළඟ E එක යටතේ තියෙනවා I would love to come to your party. මම ආසයි, මම කැමතියි, මම මනාපයි ඔබේ පාටියට එන්න. dear ජනිත්, හිතවත් ජනිත්. ඔන්න හිතවත් ජනිත් ආරම්භ කරා note එක. දැන් මේ වාක්‍ය කාණ්ඩ වාක්‍ය ගැලපෙන්නේ කොතැනද කියලා බලමු. නැත්නම් වචන ගැලපෙන්නේ කොතැනද කියලා බලමු. 2nd December 1997 කියන කෙන්ඩ ඕනේ දිනේට. මෙන්න මෙතෙන්ද දාලා තියෙනවද කියලා බලන්න ඔබ උත්තර ලියනකොට. ඊළඟට මෙතන තියෙනවා ආරම්භය. ආරම්භයේ තියෙනවා ඩී ජනිත්. ඔන්න ඒක යාලා දීලා තියෙන එක. ඊළඟට අපි කියනවා thank you for your invitation. ඔබ එපු ආරාධනා පතට ස්තුතියි. ඉස්සෙල්ලාම අපි ස්තුති කිරීම කරනවා. note එකක් ලියනකොට, ලියුමක් ලියනකොට අපිට ආරාධනයක් කරලා තියෙනවා නම් අපි ස්තුති කිරීම කරනවා. නැත්නම් අපිට ලියුමක් note එකක් එවලා තියෙනවා නම් අපි ස්තුති කිරීම කරනවා. thank you for invitation. ඔබේ ආරාධනයට ස්තුතියි. ඒකෙන් ඕනේ මේ මාක් කරපු තැනට. ඊළඟ එකේ තියෙනවා I would love to come to your party. මම ඔබේ පාටියට එන්න කැමතියි. ඒක තියෙන්න ඕනේ මෙතන ලියවිලා. ඊළඟට
with love yours කියන එක ලියවිලා තියෙන්න ඕනේ මෙන්න මෙතන. මේ රටාව පොඩ්ඩක් දැන් වෙනස් වෙනවා. ඔක්කොම වම් පැත්තට ගන්නත් පුළුවනි. ඊළඟට අවසානට එන්න ඕනේ කවුද මේ ලියන්නේ කියන එක ලියන කෙනා තමයි සුරේන්. සුරේන් කියන එක එන්න ඕනේ මෙන්න මේ ස්ථානයට. මේක කියවලා අවබෝධ කරගෙන විනාඩි 5ක වගේ කාල සීමාවක් තුළදී පිළිතුර ලියන්න පුළුවන්කම තිබුණා නම් ඒ අවුරුද්දේදී ශිෂ්‍යයින්ට ලකුණු 5ක් ලබා ගන්න හැකියාව තිබුණා. ඔබ මේ ප්‍රශ්න පත්‍ර පුහුණු වීම කරන්නේ බලන්න ඔබට මේක අවබෝධ කරගෙන ලකුණු 5ක් ගන්න පුළුවන් වුණාද කියලා. ඒ ලකුණු 5 ගන්න පුළුවන් වුණා නම් ඔබට ඔබ ගැන කොන්ෆිඩන්ස් එකක් විශ්වාසයක් තියෙනවා. මේ ප්‍රශ්න පත්‍රයේ යම් ප්‍රශ්න වලට කියන්නේ ඔබට ඉස්සරහදී ලැබෙන ප්‍රශ්න පත්‍රවල යම් ප්‍රශ්න වලට උත්තර ලියන්න මට පුළුවන් කියන අවබෝධය එනවා. ඒ විශ්වාසය ඔබට එනවා. 1998 දෙසැම්බර් මාසේ හම්බෙච්ච ප්‍රශ්නේ. අර උඩින් කතා කරපු ප්‍රශ්න වලට වඩා වෙනස්. ඒ ටිකක් දීර්ඝව තියෙනවා කතා කරන්න. බලමු මොකක්ද හම්බෙලා තියෙන්නේ කියලා. Read the descriptions of the following people. පහස් සඳහන් people මිනිස්සුන්ගේ පුද්ගලයන්ගේ description විස්තරය කියවන්න. මෙන්න එක්කෙනාගේ name එක දීලා තියෙනවා, description එක විස්තරය දීලා තියෙනවා. හැබැයි ඔබට හම්බෙන කාලය විනාඩි 5ක් ලකුණු 5ක්. විනාඩි 5 ඇතුළතදී කියවලා අවබෝධ කරගෙන ටක් ගාලා උත්තරේ ලියා ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. අපි නම් ටික කියවනවා මාලා, ඇන්, නිමල්, රාමන්, ෆාෂාල් සහ හැරි. මෙන්න කට්ටිය. මාලා කවුද? මාලා a good typist. හොඳ typist කෙනෙක්. and a clean speaker. clear speaker. පැහැදිලිව කතා කරන්න පුළුවන්. කාටද ඇන්ට? නිමල් a careful driver. ප්‍රවේශමෙන් රිය පදවන කෙනෙක්. රාමන් a clever writer. දක්ෂ රචකයෙක්. එයාට හොඳට ලියන්න පුළුවන්. ෆාසල් a good manager. හොඳ කළමනාකාරවරයෙක්. හැරි a smart talker. හරි අපූර්වට කතා කරන්න පුළුවන් කෙනෙක්. එයා smart talker. now දැන් ඔය උඩ තියෙන ටික කියවලා අවබෝධ කරගෙන විනාඩි 5ක කාල සීමාව තුළ කියුවා අවබෝධ කරගත්තා. ඉක්මනට කියවීමේ හැකියාව වචන මාලාව ඔබ තුල තියෙනවා නම් ඒ දීලා තියෙන්නේ මොකක්ද කියන එක අවබෝධ කර ගැනීම. ওই හැකියාවන් දෙක සහ ඉක්මනට ලිවීමේ හැකියාව. Now write the name of the person for each job. Look at the example. දැන් අපිට නමනේ ලියන්න තියෙන්නේ. නම් ටික තමයි මාලා, ඇන්, නිමල්, රාමන්, ෆාසල්, හැරි කියන නම් ටික අපිට ලියන්න වෙනවා. මෙන්න මේ ජොබ් එකට ඉස්සරහින් තියෙන ඉඩේ හිස්තැනේ. හොඳයි. අපි එනම් මේ ප්‍රශ්නෙට උත්තර ටික නිවැරදිව ඔබ ලියලා තියෙනවද කියලා බලමු. මම එකින් එක ඊතලයක් මගින් පෙන්නනවා. ඔබ ලිවීමයි කළ යුත්තේ. පළවෙනි එක දීලා තියෙනවා සේල්ස්මන්. සේල්ස්මන්ට ගැලපෙන්නේ හැරි. බලන්න හැරිට හොඳට කතා කරන්න පුළුවන්. ඒකට එන කස්ටමර්ස්ලට හොඳට කතා කරන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනේ. සේල්ස්මන් කෙනෙකුට. එතකොට හැරි එකට හොඳයි. යා ස්මාර්ට් ටෝකර්. ඊළඟට තියෙනවා සෙක්‍රටරි, ලේකම්වරියක් හෝ ලේකම්වරයෙක්. ලේකම්වරියකට තිබිය යුතු දෙයක් තමයි මොකද්ද මෙතන ගැලපෙන එක තමයි ඇන් නෙමෙයිනේ මාලා. මාලා a good typist. හොඳ typist කෙනෙක්. ඔට typist පුළුවනි සෙක්‍රටරි කෙනෙක් බවට පත් වෙන්නේ නැත්නම් සෙක්‍රටරිට ටයිප් කිරීමේ හැකියාවක් තිබිය යුතුයි. ඊළඟ එක author කියන්නේ කතුවරයා. දැන් එඩිටර් කියනවා කතුවරයට, author කියනවා කතුවරයට. author කියන්නේ පොතක කතුවරයා. එතකොට එඩිටර් කියලා කියන්නේ පත්‍රයක කතුවරයා. author කියන එක ගැලපෙන්නේ කාටද? author. බලමු අපි clear writer නිවැරදි උත්තරේ clear writer.
පැහැදිලිව ලියන්න පුළුවන්කම තියෙන රාමන්ට. එහෙනම් රාමන් කියන එක ලියවෙන්න ඕනේ කොතනද වෙන්න මෙතන. රාමන් කියන එක ලියවෙන්න ඕනේ මෙතන. ලියවෙන්න ඕන තැන මම මාක් කරලා තියෙන්නේ මේ ආකාරයට. මම ඒක මෙහෙම නිවැරදි කරන්නම්. මොකක්ද? මෙන්න මේ මාලා කියන උත්තරේ එන්න ඕනේ මෙතෙන්ද නේ. මාලා ලියවිලා තියෙන්න ඕනේ මෙතන. ඊළඟට මාලා මෙතන. හරි. ඊළඟ එක අපි ගන්නවා රාමන්. රාමන්ට ගැලපෙන්නේ ඕත. ඕත එන්නේ මෙතෙන්ද. right. ඊතලේ නෙමෙයි ඔබ ගන්න ඕනේ වචනනේ ලියන්න තියෙන්නේ. නමනේ ලියන්න තියෙන්නේ. නම ඔබ ලියාගන්න මම මේ ඊතල මගින් පෙන්වීම කරන්නේ. ඊළඟට කම්පැනි ඩිරෙක්ටර් සමාගම් අධ්‍යක්ෂකවරයෙක්. මෙතන ලියවිලා තියෙන්න ඕනේ පිළිතුර තමයි කවුද? good manager ෆාසල්. ෆාසල් කියන නම එන්න ඕනේ කම්පැනි ඩිරෙක්ටර් කියන තැන. ඒ ඉස්සරහා තියෙන හිස්තැන. ඊළඟට තියෙනවා ඊ එකේ රේඩියෝ ඇනවුන්සර්. රේඩියෝ ඇනවුන්සර්. a clear speaker. පැහැදිලිව කතා කරන්න පුළුවන්. පැහැදිලිව කතා කරන්න පුළුවන් කෙනෙක් හොඳයි රේඩියෝ ඇනවුන්සර් කෙනෙකුට. එතකොට ලියවෙන්න ඕනේ නම තමයි ඈන් කියන නම. ඈන් කියන නම ලියවෙන්න ඕනේ මෙතන. right. ඊළඟට අපි යනවා අවසාන එකට තියෙනවා ටැක්සි ඩ්‍රයිවර්. ටැක්සි රියදුරෙක්. දැන් මේ ඊතල ඔක්කොම අපහැදිලි වෙන හින්දා ඔන්න මම ඉවත් කරා. දැන් අපිට තියෙන්නේ අවසාන එක ටැක්සි ඩ්‍රයිවර්. ටැක්සි රියදුරෙක් වෙන්න නම් හොඳ කෙයාර්ෆුල් ඩ්‍රයිවර් නේ. කෙයාර්ෆුල් ඩ්‍රයිවර් කාටද ප්‍රවේශයෙන් රියපදවන්න පුළුවන් කෙනා මෙන්න මේ නිමල්. හොඳයි. නිමල් කියන නම ලියවිලා තියෙන්න ඕනේ අවසාන එකේ. right. මෙන්න මේ අවුරුද්දේ ලැබිච්ච ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නය සඳහා බලන්න ඔබ ලියපු උත්තර වලින් කීයක් ඔබේ නිවැරදිද කියන එක. මෙන්න 2000 අවුරුද්දේ මේ වගේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. බලන්න මොකද්ද ප්‍රශ්නේ කියලා. හොඳයි. 2000 මේ වගේ ප්‍රශ්නයක්. complete the following dialogue. dialogue කියන්නේ දෙබසක් සංවාදයක්. හොඳයි. මෙන්න මේ සංවාදයේ පුරවන්න කියලා කියනවා using the sentences given in the box. box එක තුල තියෙන වචන පාවිච්චි කරලා. දැන් කොයි box එකක්? මේකේ box එකක් දාලා නැහැ. හොඳයි. ඔබට පුළුවන් box එකක් දාගන්න. අන්න මම box එකක් දැම්මා. දැන් විභාගයට box දාලා ඉන්න ඕනේ නැහැ. ප්‍රශ්න පත්‍රයට උත්තර ලියනකොට මොන boxද? box එකක් තිබ්බත් එකයි නැතත් එකයි අපිට උත්තර ටිකයි ලියන්නේ. ප්‍රශ්න පත්‍රය නිවැරදි කරගන්න යන්නේ නැහැ. අපි උත්තර ටිකයි හරියට ලියන්න ඕනේ. නමුත් මෙතන මේ විදිහට දාගන්නකො box එක. ඒක මේක ටයිප් කරනකොට බැරි වෙලා වෙන්න ඇති. box එක දාන්න. අනේ දැන් box එක හරි. box එක තුල තියෙනවා අංක 1 සිට 6 දක්වා. තියෙන වාක්‍ය ටික අපි කියමු. I already booked the train. මෙන්න තියෙනවා present perfect වාක්‍යය. I already booked the train. මං දැනටමත් train එක දුම්රිය බුක් කරලායි තියෙන්නේ. කලින් වෙන් කරගෙනයි තියෙන්නේ. ඊළඟට කියනවා no I'm at Delhi University. නෑ මං දිල්ලි යුනිවර්සිටියේ. දිල්ලි විශ්වවිද්‍යාලය. No. Not really. I'm studying here. ඇත්තෙන්ම නැහැ. මම මෙහි ඉගෙන ගන්නවා. Do you speak Hindi? ඔයා හින්දි කතා කරනවද? Hello. No. I'm from Sri Lanka. නෑ. මං ශ්‍රී ලංකාවෙන්. අනේ දීලා තියෙන උත්තරේ hello. hello. ගැලපෙන්නේ කීයද 5. පහේ තමයි hello කියන එක තියෙන්නේ.
දැන් අපි අංක ටික දාගෙන යමු ගැලපෙන එක. සංවාද කියවලා අවබෝධ කරගෙන අදාළ උත්තරේ තමයි අපිට එතන ලියන්න තියෙන්නේ. ඒ කියන එක අහනවා you are not from India are you? ඔයා ඉන්දියාවෙන් නෙමෙයි. එහෙම නේද? ගැලපෙන්නේ 6. No, I'm from Sri Lanka. නෑ. මං ශ්‍රී ලංකාවෙන්. අපේ රටෙන්. So, you are a tourist here? ඉතින් ඔයා මෙහි සංචාරකයෙක්, tourist කෙනෙක්? No, not really. I'm studying here. තුන්වෙනි එක තමයි ගැලපෙන උත්තරේ. නෑ, මම මෙහි ඉගෙන ගන්නවා. Are you a student of Madras University? Madras University එකේ ශිෂ්‍යයෙක්ද? මෙයා කියනවා No, I'm at Delhi University. නෑ මං Delhi University එකේ. ඒක කියවෙන්නේ දෙවෙනි එකේ. දෙවෙනි අංකයේ තියෙන්න ඕනේ. ඊළඟ එක Yes I do. ප්‍රශ්නේ තමයි Do you speak Hindi? හින්දි කතා කරනවාද? ඔයාට හින්දි කතා කරන්න පුළුවන්ද? Yes I do. ගැලපෙන්නේ 4. බලන්න කියවලා තේරුම් ගන්න පුළුවන් නම් ඉතාමත් ලේසි ප්‍රශ්නයක්. කාලයක් ගත වෙන්නේ නැහැ. ලකුණු 5 ලබා ගන්න පුළුවන්. ලකුණු ටික ටික තමයි අපි එකතු කර ගැනීම කරන්නේ. හොඳයි මෙන්න 2000 අවුරුද්දේ හම්බුන ප්‍රශ්නේ. මේ වෙනකොට අපි කතා කරා ප්‍රශ්න 7ක්. එක් අවුරුද්දේ ඒ කියන්නේ 2004 සිට 2003 දක්වා එක් වර්ෂවල ලැබුණු දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රයට මේ කතා කරගෙන යන්නේ. දැන් අපි ඊගා වීඩියෝෙන් කතා කරනවා ඒ කාල සීමාව තුළ කියන්නේ 2001 ඉඳලා 2004 සිට 2003 දක්වා ලැබුණු තුන්වෙනි ප්‍රශ්න මොන වගේද කියලා. මේ ආකාරයට එක් වීඩියෝ මගින් ප්‍රශ්න 10 කතා කරලා අවසන් වෙලා අපි එනවා ඊගාවට පූර්ණ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම කරමු. අපි ඉස්සරලා පළවෙනි පියවර ඉවර කරගමු. හැකි ඉක්මනින් මේ වීඩියෝ ඔබ නරඹලා අවබෝධ කරගන්න. ඒ වගේම ඔබට පුළුවන් ඔබලගේ යාළුවන්ට මේ වීඩියෝව ෂෙයා කරන්න. එයාලටත් ඉගෙන ගැනීමට අවස්ථාවක් සලසා දෙන්න. මොකද මේ දවස්වල ඉගෙන ගන්න අවස්ථාවන් ගිලිහිලා යනවා පාසල් සහ උපකාරක පන්ති නැතිකම නිසා. ඒ කියන්නේ මේ වීඩියෝව කරන කාලයේ සීමාව තුළ පාසල් වසා ඇත, උපකාරක පන්ති වසා ඇත, ඉගෙන ගන්න ක්‍රමයක් නැත. මෙන්න ඉගෙන ගන්න ක්‍රමයක් ඔබට තියෙනවා. පේපර් එක ඔබට තියනවා දීලා පේපර් එක ෆොටෝකොපි කරගත්තා, උත්තර ටික ලිව්වා. තමන් කැමති වෙලාවක උදේ පාන්දර හරි දවල් හරි රැට හරි මොන වෙලාවක හරි ඔබ මේ වීඩියෝ පටේ නරඹුවා. නරඹලා උත්තර ටික හරිද කියලා බලාගත්තා. අපි මේ ප්‍රශ්න 26ම ඔබ සඳහා කතා කරනවා. ඒ වගේම ඔබේ යුතුයකමක් තමයි අපිව subscribe කරන්න. subscribe කරලා මතක ඇතුවම ඊගාව වීඩියෝවත් නරඹන්න. හොඳයි. අපි 2001ට යමු. 2001 අවුරුද්දේ මේ විදිහට දීලා තියෙනවා වචන වර්ගයක් දීලා හිස්සෙන් පුරවන්න ગેප් ෆිලිං එකක්. හිස්සෙන් පිරවීමක්. මේ වගේ ગેප් ෆිලිංස් නම් පුළුවන් තරම් කරලා තියාගන්න එක හොඳයි. එතකොට ඔබට අවබෝධයක් හම්බ වෙනවා මේ. දැන් මේ ગેප් ෆිලිං වලදී හිස්සෙන් පුරවනකොට ඔබ වඩා දැනගත යුතු දෙයක් තියෙනවා. ඒක ගැන අවබෝධය ලබා ගන්න. ඒක තමයි මේ හිස්සරට ඉස්සරහා සහ පිටිපස්සේ තියෙන ඉදිරියෙන් සහ පිටුපසින් තියෙන වචන ගැන සැලකිලිමත් වෙන්න. මොකද පෙර වචන සහ පසු වචන ඊටමත් වැදගත් වෙනවා මේ වචනේ හරි ස්ථානවලදී දානකොට. මේක විතරක් නෙමෙයි ગેප් ෆිලිං ඔබට දෙවෙනි ප්‍රශ්න පත්‍රෙත් හම්බ වෙනවා. ඒකට මේ වගේම ගොඩාක් පුහුණු වෙලා තියෙන එක වැදගත්. එතකොට මේ ඉස්සරහා සහ පිටිපස්සේ තියෙන වචන හිස්සනට ඉදිරියෙන් සහ පිටුපසින් තියෙන වචන ගැනයි අපි අවධානය යොමු කරන්නේ. ඒ වචන වලින් අපිට තේරුම් ගන්න පුළුවන් මෙතෙන්ද එන්න ඕනේ නාමපදයක්ද ක්‍රියාපදයක්ද නාම විශේෂණයක්ද
සර්වනාමපදයේ දෙ කියන්නේ වර්ඩ් ක්ලාස් එක. වර්ඩ් ක්ලාස් එක. ඒ කියන්නේ noun එකද, pronoun එකද, adjective එකද, verb එකද, adverb එකද, preposition එකද, linking words නැත්නම් conjunction එකක්ද, interjection එකක්ද ඔය අනාදී වශයෙන් ඔබ word classes ඉගෙනගෙන තියෙනවා. අන්න එකෙන් ගැලපෙන්නේ මොකක්ද කියන එක හරියට අවබෝධ කරගන්න පුළුවන් මේ ඉදිරියේ සහ පිටුපසින් තියෙන වචන ගැන පොඩ්ඩක් සැලකිලිමත් වුණාම. ඒ කියන්නේ හිස්සන පුරවන්න ඉස්සෙල්ලා අපි වචන ගැන සැලකිලිමත් වෙනවා. ඒ වගේම හිස්සන පිරුවට පස්සේ මුළු වාක්‍ය කාණ්ඩෙම කියවලා බලනවා මේක හරිද කියලා. හැබැයි කාලෙ විනාඩි 5යි. විනාඩි 5ක් ඇතුළත තමයි මේ සෙල්ලම් ඔක්කොම ටික ඔබට දාන්න වෙන්නේ. ඒ නිසා පෙර පුහුණුව හොඳයි. දුවලා පුරුදු වුණාම රේස් එක ආපුවම දුවන්න ලේසියි. තරංගේ ආපු වෙලාවට දුවා ගන්න ලේසියි. දැන් රේස් එකක් දුවනකොට රනින් කරන අය දන්නවා කලින් පුහුණු වෙනවා. උදේ පාන්දර නැගිටලා දුවනවා. සමහර අය හවසට දුවනවා. කඳ උඩ දුවනවා. පල්ලම් වල දුවනවා. දුවලා පුරුදු වෙනවා. ඒ පුරුදු වෙන්නේ අර තරංගේ පැවැත්වෙන දිනේට ඔබට එතකොට ඉතාමත් පහසුවක්. පෙර පුහුණුව වැදගත්. මේ අපි කරන්නේ පෙර පුහුණුවක්. ඔබයි පුහුණුව වෙන්නේ අපි මේකට ඔබට උදව්වක් කරනවා. සම්පත් ටික ලබා දෙනවා. මොනවාද සම්පත්? පේපර්ස් ටික ලබා දෙනවා. ඒ වගේම ඒවා පැහැදිලි කරලා දෙනවා. ඔබට තියෙන්නේ ඉගෙන ගන්න. ඉගෙනගෙන ඔබ බලාපොරොත්තු වෙන උසස්ම සාමාර්ථය ලබා ගන්න. උසස්ම සාමාර්ථය තමයි තව කල් තියෙනවා විභාගෙට. මේ අපි කතා කරන්නේ දෙවෙනි වීඩියෝ එක. එතකොට ඔබට පුළුවනි අර ඔබේ අඩුපාඩු මොනවද කියලා දැනගෙන ඒ අඩුපාඩු ටික හදාගන්න විභාගෙට පෙර. හැම කෙනෙක්ම විශිෂ්ටම සම්මානයක්. ඒ කියන්නේ ඒකක්ම ගන්න උත්සාහ කරන්න ඕන ඉංග්‍රීසි වලට. ඒක ඔබේ රැකියාවන්ට වගේම ඉදිරි අනාගතයටත් ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. මොකද නැත්තම් ඒ ලෙවලුත් කරලා රැකියාවකට යන්න ගියාම තමයි ඔබට මේ ඉංග්‍රීසි වලට තියෙන A එකේ වටිනාකම, B එකේ වටිනාකම, නැත්තම් C එකේ වටිනාකම තේරෙන්නේ. C ගන්න මොකටද? B ගන්න පුළුවන්, A ගන්න පුළුවන්. B ගන්න පුළුවන් කිව්වේ B එකක් ගන්න පුළුවන්. හොඳයි වචනේ ගමු. කතා නැක්කුව. සෝප් කියන්නේ සබන්, රේඩියෝ ගුවන් විදුලිය, පෝස්ට් ලෙටර් ලිපියක් තැපැල් කරනවා, ස්ටැම්ප්ස් මුද්දර, wash my hands මගේ අත සෝද ගන්නවා, අත් සෝදනවා, listen to the news ගුවන් විදුලියට නෙමෙයිනේ listen to news ප්‍රවෘත්ති වලට සවන් දෙනවා. දැන් listen කියපුවම මතක් වෙන්නම රේඩියෝ, listen to radio නේ. ගුවන් විදුලියට සවන් දෙනවා. මෙතන ගුවන් විදුලියක් නෙමෙයි listen to the news ප්‍රවෘත්ති වලට සවන් දෙනවා. ප්‍රවෘත්ති වලට සවන් දෙන එකත් හොඳයි. හොඳයි. අපි ප්‍රශ්නෙට යමු. දැන් හිස්සන පුරවගෙන යන්න. හිස්සනට අදාළ වචන ඔබට ලියන්න වෙනවා. එහෙනම් වචනේ ලියන්න ගමු. excuse me. දැන් අපි කෙනෙකුට කතා කරන්න ගියාම excuse me කියලා තමයි පටන් ගන්න. ගිය ගමන් අපිට ඕන කාරණාව අපි අහන්නේ නැහැ. මේවා අපි පාසලේදී ඉගෙන ගන්නවානේ. Have you got a radio here? සමා වෙන්නේ මෙතන රේඩියෝ එකක් තියෙනවද? ඔබ රේඩියෝ එකක් පාවිච්චි කරනවද? I want මට ඕනේ. රේඩියෝ ඕනේ මොකටද? ගුවන් විදුලිය ඕනේ මොකටද? සබන් සම්බන්ධයක් නැහැ. රේඩියෝ කියන එක දාලා තියෙනවා. ඒක හරි. එතකොට පෝස්ට් ලෙටර් ලියුමක් තැපල් කරන්න රේඩියෝ ඕනේ නැහැ. මුද්දර ගන්නත් රේඩියෝ ඕනේ නැහැ. අත් හොදන්න රේඩියෝ ඕනෙත් නැහැ. එහෙනම් ගැලපෙන්නේ listen to the news. එහෙනම් මෙතන ඔබ ලියවිලා තියෙන්න ඕනේ listen to the news කියන එක. listen to the news. listen to the news. මෙන්න මේ විදිහට ලියවිලා තියෙනවද කියලා බලන්න. I want to listen to the news. Yes, there's one in the kitchen. කුස්සිය එකක් තියෙනවා. Thanks. ස්තුතියි. අන පළවෙනි දෙබස හරි. අදාළ වචන ටික දැම්මා. දැන් ඔබට වඩා පුළුවන් දැන් සමහර අය කරනවා මේ වචන කපනවා ලියුවට පස්සේ. අන මේක හරි. රේඩියෝ හරි. ඒකට පැටලෙන්නේ ඉක්මනට කරගන්න පුළුවන්. දෙකක් හරි. දැන් එන ඉතුරු වචන හතර soap, post letter, stamp, wash my hands කියන එකෙන් තමයි තේරීම් කටයුතු කරන්න ඕනේ. තෝරන්න ඕනේ. අපි යමු ඊගාව එකට.
ඒ කියන එක්කෙනා කියනවා I want to හිස්සනක්. Have you got any හිස්සනක්. දැන් අපි ඔකට මොන වචන එනවද කියලා අවබෝධ කරගන්න බෑ B කියන එක්කෙනා කියන වාක්‍ය තේරුම් ගන්නේ නැතුව. එයා කියනවා sorry I don't think I got any. I will just have a look. No, sorry. දැන් එතෙන්ද ගැලපෙන්නේ මොකද්ද? right. I want to මට ඕනේ. මොකක්ද ඕනේ? Have you got any? Sorry, I don't think I got any. I will just have a look. No, sorry. ඒ ඔටේ කියවලා මොනවද එන්නේ කියන වචන අවබෝධ කරගන්න පුළුවන්. දැන් ඕක ටිකක් පැටලෙනවා වගේ නම් දැන් ඕකට උත්තරේ ලියන්න නැතුව තුන්වෙනි එකට යන්නත් පුළුවන්. ඕකට ලියන්නේ නැතුව ඊගාව කොටසට යන්න පුළුවන්. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් හරියට මෙන්න ඕක මොකක්ද කියන එක. අපි බලන්න මේක එහෙම කරමු අරකට උත්තරේ ලියන්නත් පුළුවන්. අපි ඊගාවකට යමු බලන්න. සම්බන්ධයක් ගන්න පුළුවන්ද කියලා වචනවල ටිකක් අමාරුයි වගේ නා. දැන් ඒ කියන එක කියනවා food is ready. කෑම සූදානම්. Okay, I just want to මට ඕනේ. Have you got any? ඊගාට කියනවා yes, there is some on the shelf. shelf එකේ නැත්තම් රාක්කේ තියෙනවා. දැන් මොනවද තියෙන්නේ? postal letter ගැලපෙන්නේ නැත. ලියුමක් තැපල් කරන්නේ නැහැ. stamp කෑම කන්ද ස්ටෑම්ප් ඕනෙත් නැහැනම් postal letter සහ stamp කියන වචන දෙක මෙතෙන්ද එන්නේ නැත. එහෙනම් ඔන්න දැන් අවබෝධ කරගත්තා අපි postal letter සහ stamps කියන වචන දෙක එන්න ඕනේ අර උඩින් තියෙන දෙබසට. එහෙනම් මෙතන අපි කියනවා මොකද්ද? I want to මට ඕනේ. මොනවද මට ඕනේ? I want to post a letter. මට ලිපියක් තැපල් කරන්න ඕනේ. Have you got any? ඔයාගාව තියෙනවද stamps? ඔයාගාව මුද්දරයක් නැද්ද? ඔයාගාව මුද්දරයක් තියෙනවද? අර එකේනවා sorry I don't think I got any. I will just have a look. No, sorry. ඊගාවට යනවා අපි. food is ready. කෑම ලෑස්ති. Okay, I just want to මට ඕනේ. මොනවද මට ඕනේ? දැන් ඉතුරු වචන දෙක තමයි soap සහ wash my hand. මට සබන් ඕනේ. Have you got any wash my hand? ආනං ඒ වචන දෙකෙන් ගැලපෙන්නේ මොකක්ද කියලා බලන්න. දැන් මොකක්ද ඕනේ? I want to wash my hands. එතෙන්ද ලියන්න wash my hands කියන එක. wash my hands. Have you got any? ආගාව තියෙනවද shop? S O E P. මෙතන සිම්පල් අකුර ලියන්න සැලකිලිමත් වෙන්න. අතන කැපිටල් තිබ්බට කමක් නැහැ. ඔන්න මේ දෙබස ඒ ආකාරයට සම්බන්ධ කරන්න වචනත් එක්ක ගලපලා 2001 අවුරුද්දේදී ওই වගේ ප්‍රශ්නයක් තමයි ලැබුණේ. දැන් ඔබ මේ ප්‍රශ්නෙට උත්තර ලියලා තියෙන හින්දා බලන්න ලකුණු 5ම ලබා ගන්න හැකියාවක් ලැබුණාද කියලා. දැන් ඔබ ලියන අවුරුද්දේදීත් මේ වගේ එකක් ආවොත් ඔබට ලියා ගන්න පුළුවන් වෙනවා. මොකද මේ අවුරුද්දේ මේ වගේ ප්‍රශ්න එන්නත් පුළුවන්. විවිධාකාර ප්‍රශ්න තමයි ලැබෙන්නේ. 2002 වසරේදී ලැබිච්ච ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නය සඳහා text 2 read the following conversations and fill in the blank. පහස් සඳහන් සංවාදය කියවන්න. conversation සාකච්ඡාව. පහස් සඳහන් සාකච්ඡා කියවන්න. සාකච්ඡා conversation. එකක් නෙමෙයි කිහිපයක් තියෙනවා, එකම නෙමෙයි තියෙන්නේ. fill in the blanks හිස්තැන් පුරවන්න with the words වචනත් එක්ක නැත්නම් phrases වාක්‍ය කාණ්ඩත් එක්ක. අපි දන්නවා phrases කියලා කියන්නේ වාක්‍ය කාණ්ඩ. ඉංග්‍රීසි භාෂාවේ අකුරු තියෙනවා letters. අකුරු 1 2 3 4 ආදී වශයෙන් එකතු වෙලා හැදෙනවා words වචන. වචන 1 2 3 ආදී වශයෙන් එකතු වෙලා හැදෙනවා phrases සහ clauses සහ sentences. ඒ අතර වෙනස ඔබ ඉගෙනගෙන නැති පාසලේදී. දැන් මම ව්‍යාකරණ උගන්වන්න යන්නේ නැහැ. ඔබට කරන්න තියෙන්නේ මෙන්න මේ දීලා තියෙන වචන ටික පුරවන්නනේ අර උඩින් කරපු ප්‍රශ්නේ වගේමයි. බලමු. විනාඩි 5යි. කාලේ ඒ ප්‍රමාණෙමයි ලකුණු 5ක්. දැන් මේ ලකුණු 5 ඉතාමත් වැදගත් වෙනවා. ඔබට මේ ලකුණු 5 ගන්න පුළුවන් වෙන්න ඕනේ. බලන්න ඔබ ලියපු උත්තර නිවැරදිද කියලා. අපි කොටුවේ ඇතුලේ තියෙන වචන ටික අවබෝධ කරගන්නවා. පොඩි ඒවා තියෙන ලේසි. catch අල්ලනවා. catch අල්ලනවානේ. open විවෘත කරනවා. take a photograph ඡායාරූපයක් ගන්නවා. buy some medicine බෙහෙත් ටිකක් මිලට ගන්නවා. complete සම්පූර්ණ කරනවා. go home ගෙදර යනවා.
ලේසි. සුනිල් අහනවා is the pharmacy open ඇරලාද? මොන open කියන වචනේ එතන දීලා තියෙනවා. මොන open කියන එක අපි අයින් කරනවා. දැන් දාන වචනේ කපා ගත්තාම ලේසියි. මොන open හරි. ඒක දීලා තියෙනවා. I have to දැන් අහන්නේ pharmacy openද කියලානේ. ඒකට මට මිලට ගන්න ඕනේ. දැන් pharmacy යන්නේ මොනවා මිලට ගන්නද? pharmacy ට යන්නේ බෙහෙත් මිලට ගන්න. එහෙනම් buy some medicine කියන එක ලියවිලා තියෙන්න ඕනේ මෙන්න මෙතන. buy some medicine. ඔන්න මම ටයිප් කරනවා ඔබේ උත්තරේ ඒක ලියවිලා තියෙනවද කියලා බලන්න. buy some medicine. උත්තරේ හරියටි. නිර්මාල් උත්තරේ දෙනවා yes it's open 24 hours. පැය 24ම විවෘතයි ෆාමසිය. උදේට රැයට ඕන වෙලාවක ගිහිල්ලා ගන්න පුළුවන් බෙහෙත් නේ. රවි ඊගාව දෙවෙනි එකටයි අපි යන්නේ. රවි කියනවා that really is a beautiful scene. ඒක ඇත්තටම හරිම අලංකාර දර්ශනයක්. let's ඊළඟට කියනවා no නවීන්නේ you can not eat on film now there isn't enough light. ඇතිතරම් ආලෝකය නැහැලු. එහෙනම් දැන් මොකද්ද කියන්නේ? ගැලපෙන ඕන උත්තරේ තමයි take a photograph. උත්තරේ ලියවිලා තියෙනවද බලන්න. let's දැන් කියන්නේ that's really is a beautiful scene. අරක හරිම ලස්සන දර්ශනයක්. let's take a photograph. take a photograph. let's take a photograph. අනුත්තරේ right. අන්න T අකුර වෙනුවට I කියන එක ටයිප් වුණා. අපි ඒක නිවැරදි කරගමු. take a photograph. okay. ඊගාව එක you cannot catch it on the film now. ඒක ඔබට දැන් හසු කරගන්න බෑ. catch. ඇයි හසු කරගන්න බැරි? අවශ්‍ය ප්‍රමාණයට ආලෝකය නැහැ. 3. රංජිනී කියනවා today I must go home. අද මං ගෙදර යන්න ඕනේ. ගෙදර නෙමෙයි වෙන්න තියන්නේ. go home. hostel එක හරි කොහේ හරි නෑදෑ ගෙදරක හරි කොහේ හරි. හොඳයි ඔන්න ලිව්වා. today I must go home. අද මං ගෙදර යන්න ඕනේ. why don't you want to stay and practice for the sports meet? පාසලේ වෙන්න තියන්නේ නේ. ඇයි නවතින් ඒ කියන්නේ පාසලෙන් පස්සේ මං ගෙදර යන්න ඕනේ නවතින්න නැතුව. ඒතර සිරිනි කියනවා why don't you want to stay and practice for the sport meet? ඇයි නැවතිලා sport meet එකට පුහුණු වෙන්නේ නැත්තේ? practice කරන්නේ නැත්තේ. අවසානික රංජිනී මෙහෙම කියනවා I will do it tomorrow. මම ඒක හෙට කරන්නම්. today I have to my homework. අද මට තියෙනවා මගේ homework ටික ගෙදර වැඩ ටික මොනවා කරන්නද? complete කරන්න. හොඳයි. ක්‍රීඩාව දෙවනුව පළවෙනිව ඉගෙනීමනේ. ඉස්සෙල්ලා homework ටික කරලා හෙට පුහුණු වීම ටික කරන්න. හොඳයි. ඔන්න 2002 අවුරුද්දේ නිවැරදි පිළිතුරු ටික. බලන්න ඔබ ලියපු පිළිතුරු සහ මම කතා කරපු පිළිතුරු නිවැරදිව ගැලපෙනවද කියලා. අදට කතා කරන අවසාන ප්‍රශ්නේ කතා කරන්න උන් අපි ආවා 2003 අවුරුද්දේ හම්බෙච්ච ප්‍රශ්නේ. උපදේශ කියවලා බලමු මොකද්ද කරන්න තියෙන්නේ කියලා. complete the following dialogue. පහස් සඳහන් දෙබස කියවන්න. use the words phrases given in the box. දීලා තියෙන box එකේ යටින් දීලා තියෙනවා box එකක්. අන්නේ box එකේ තියෙන වාක්‍ය කාණ්ඩ හෝ වචන අරන් හිස්සෙන් ටික පුරවන්න. the first one is done for you. පළවෙනි එක කර දීලා තියෙනවා. ලකුණු 5යි විනාඩි 5ක් හම්බෙන්නේ. ඒකට විනාඩි 5 ඇතුළත කියවලා තේරුම් අරගෙන උත්තර ටික ලියන්න තියෙනවා. විනාඩි 5 යනවා දැනෙන්නේ නැහැ. හින්දා ඉක්මනට කියවන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ නිසා මේවා කලින් අපි පුරුදු වෙන්න විභාගෙට කලින්.
මේ දෙබස තමයි අන්වර් සහ ප්‍රදීප් අතර අපි බලමු. අන්වර් අහනවා ප්‍රශ්නයක්. Have you ever visited ඔබ කවදා හරි ජීවිත කාලේ කවදා හරි ඔබ ගිහිල්ලා තියෙනවද බලන්න the Taj Mahal මෙන්න දීලා තියෙන පිළිතුර. ඒක එතකොට ඒක කපලා නැත්නම් ඔයාලට පුළුවන් ඒක කපලා දාන්න. එතකොට අපිට ඉතුරුවා හඳුනගන්න ලේසි ඒක අපෙන් ආයි කියවෙන්නේ නැහැ. දැන් තියෙන ඊගා උත්තර ටික තමයි you were in school ඔයා හිටියේ පාසලේ can't I dream as I like මට හිතෙන විදිහට මට බැයිද සිහින දකින්න මං කැමති විදිහට මට සිහින දකින්න බැයිද a full moon night සඳ පිරුණු රැයක පිරුණු සඳ ඇති රැයක lucky you ඔයා වාසනාවන්තයි 2 weeks ago සති දෙකකට කලින් අපි පුරවගෙන යමු අන්වර්ගේ ප්‍රශ්නේ have you ever visited the Taj Mahal කවදා හරි Taj Mahal බලන්න ගිහින් තියනවද ප්‍රදීප් කියනවා of course I have ඇත්තටම මං ගිහින් තියනවා I saw it on මම ඒක දැක්කේ ගැළපෙන උත්තරේ තමයි මෙන්න මේක a full moon night පිරුණු සඳ ඇති රැයක සඳ පිරුණු රැයක ඒකට ඒ උත්තරේ ලියවෙන්න ඕනේ ඔබෙන් මෙන්න මෙතන on a full moon night එතන කැපිටල් තිබුණාට ඔබ ලියන්න ඕනේ simple a full moon night දෙවෙනි හිස්සන හරි දැන් තුන්වෙනි හිස්සන අනරානවා really ගැළපෙන උත්තරේ තමයි lucky you really lucky you මෙන්න මේ පිළිතුර lucky නම් මෙතන කියනවා අපි really lucky you ඇත්තටම ඔයා හරිම වාසනාවන්තයි ටච් මහල් බලන්නත් ගිහින් තියෙනවා ඔයා හරි වාසනාවන්තයි ප්‍රදීප් කියනවා well හොඳයි just එතනම අහනවා ප්‍රශ්නයක් really lucky you when did you go there කවද්ද ගියේ well just 2 weeks ago සති දෙකකට කලින් 2 weeks ago 2 weeks ago සති දෙකකට කලින් 2 weeks ago සති දෙකකට කලින් but 2 weeks ago නමුත් සති දෙකකට කලින් කොටු ඇතුලෙන් ගන්න ඕනේ you were in school ඒ සති තුනකට කලින් ඔයා හිටියේ පාසලේනේ පිළිතුර you were in school සති දෙකකට කලින් ඔයා හිටියේ පාසලේනේ yes oh I was in school මං හිටියේ පාසලේ but at night නමුත් රැට can't I dream as I like can't I dream මට සිහින දකින්න බැයිද can't I dream උත්තරේ දීලා තියෙනවා නිවැරදි අකුරු ලියන්න can't I dream as I like මං කැමති විදියට සිහින දකින්න මට බැරිද right so it was only a dream එහෙනම් ඒක හීනයක් විතරයි හොඳයි ඔන්න අපි කතා කරා තවත් ප්‍රශ්න 10ක් ඔබට සාමාන්‍ය පෙළ විභාගයේදී ලැබෙන අපි මේ ආකාරයට ඉදිරියේදීත් මේ විදිහටම ප්‍රශ්න කතා කරනවා තවත් 10ක් අපි පළවෙනි වීඩියෝවෙන් පළවෙනි ප්‍රශ්න 10 කතා කරා දෙවෙනි වීඩියෝවෙන් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්න 10 කතා කරා එහෙනම් නැවත අපි හමු වෙනවා තවත් වීඩියෝ කටයකින් තුන්වෙනි ප්‍රශ්නේ කතා කරන්න මේ ප්‍රශ්න වලට උත්තර ලියලා ඔබ පුහුණු වීම කරන්න ඔබට මිසතෝම ඔබ බලාපොරොත්තු වෙන A එකක් හෝ B එකක් මේ ප්‍රශ්න සාකච්ඡා කිරීම මගින් මේ වැඩසටහනට සහභාගී වීම මගින් ඔබට
අනිවාර්යයෙන්ම පුළුවන් වෙනවා, නිසකවම පුළුවන් වෙනවා. පණිවිඩය ඔබේ යාළුවන්ටත් ලබා දෙන්න. නැවත අපි හමු වෙමු මෙවන් වීඩියෝ එකකින්. එතෙක් ඔබට ආයුබෝවන්.